තෙරුවන් සරණයි අයබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය අද දවසේදීත් අපි සිදු කරන්නට සූදානම් වෙන්නේ 30 වෙනි දවස. 30 වෙනි දවසේ අපි කතා කරන්නේ ධර්මාචාර්ය විභාග පන්තියේදී බෞද්ධ සමාජ දර්ශනය කියන පොතට සහ ප්‍රශ්න පත්‍ර වලට අදාළ තොරතුරු. හොඳයි. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඊට අමතරව Facebook සමූහය සහ Facebook පිටුව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් අපි සිදු කරනවා විෂයන් 5ටම අදාළව. දවස් 5ක් වදාදා ඉඳලා ඉරිදා දක්වා. ඉරිදා දවසේ තියෙන්නේ බෞද්ධ සමාජ දර්ශනය පොතට අදාළ සාකච්ඡාවන්. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මේ සියලුම සාකච්ඡාවන් සමගින් දිගටම සම්බන්ධ වෙන්නට. අපි අනිවාර්යයෙන්ම වදාදා ඉඳලා ඉරිදා දක්වා මේ සාකච්ඡාව පවත්වනවා. ඉතින් බෞද්ධ සමාජ දර්ශනය කියන පොතට අදාළව කතා කරනකොට මොකක්ද සමාජ දර්ශනය කියන්නේ? බෞද්ධ සමාජ දර්ශනය කියන්නේ මොකක්ද? ඊට පස්සේ පුද්ගලයා සහ සමාජය, පුද්ගලයෙක්ගේ සහ සමාජය අතර සම්බන්ධය, සමාජයේ බලපෑම කෙරෙහි හේතු වෙන විදිහත්, ඒ වගේම සමාජයේ බලපෑම පුද්ගලයාට එල්ල වෙන විදිහත් කතා කරලා ඊට අමතරව මේ ඉගැන්වීම ගැන යහපත් වූ සමාජ රටාවක් නිර්මාණය කර ගැනීම සඳහා සිංහාලෝවාද සූත්‍ර දේශනාවට අනුව සදිසා නමස්කාරයේ යටතේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියන කාරණාවන් තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ගිය සතියේ අඹුසැමියන් සම්බන්ධ වෙලා කොහොමද අඹුසැමියන්ගේ සම්බන්ධතාවය කොහොමද නිර්මාණය වෙන්න ඕන කියලා කතා කළා. ඒ වගේම මිත්‍ර සම්බන්ධතාවය ගැනත් ගිය සතියේ කතා කළා. ඊට කලින් සතියේදී දෙමව්පියන් සහ ගුරුවරු කියන පාර්ශවයන් දෙකත් එක්ක ගුරුවරු ශිෂ්‍යයන්, දෙමව්පියන් දරුවන් කොහොමද ක්‍රියා කරන්නට ඕන කියලා කතා කළා. ඊට පස්සේ ගිය සතියේ කතා කළේ අපි සඳහන් කළා අඹුසැමියෝ සහ හිතමිතුරෝ අතර සම්බන්ධය ගොඩනගා ගැනීමට උපදෙස් කොහොමද දීලා තියෙන්නේ කියලා. සේවක සේවිකාවෝ ස්වාමියාත් එක්ක කටයුතු කරන්නට ඕන විදිහ, ස්වාමියා සේවකයන් වෙනුවෙන් කරන්නට ඕන දේවල් සහ පැවිදි පක්ෂය ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි දැක්විය යුතු ආකල්පයන් පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු ඒ කොටසේදී මොනවද අපිට කතා කරන්නට තියෙන තොරතුරු කියලා. ගොඩක් තොරතුරු අපි ඉතා පැහැදිලිව මීට කලින් පාඩම් වලදී සාකච්ඡා කළා. ඒ කාරණාවන් ඔබට මතක ඇති. ඒ පාඩම් වලට සම්බන්ධ වුණේ නැත්නම් සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා, සිහිපත් කරනවා. අද දවසේදී මාතෘකාවට අවධානය යොමු කරන්නට මුලින් පොතක්, පෑනක් ලියා ගන්නට අවශ්‍ය දේවලුත් ළඟට අරගෙනම ආරම්භ කරමු කියලා සිහිපත් කරනවා. හොඳයි. ඔබට පේනවා බොහෝ අත්දැකීම් ඇති මේ හා සම්බන්ධව. රැකී ආරක්ෂාදී කටයුතු කරන අයත් මේ පාඩම් වලට සම්බන්ධ වෙන බව අපි දන්නවා. මොකද ධර්මාචාර්ය විභාගයේ තරමක තරඟකාරී විභාගයක් වගේම ගොඩක් උනන්දුවක් දක්වනවා වර්තමානයේ වෙනකොට ධර්මාචාර්ය විභාගයේ ලියන්නට. ඒ නිසා විවිධ තරාතිරම් වල අය ධර්මාචාර්ය විභාගයේ ලියනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේදී ඉදිරි කාලයේදී මේ සඳහා තියෙන වටිනාකම තවත් වැඩි වේවි. ඒ නිසා දුවදරුවන්ටත් ඒ වගේම විශේෂයෙන්ම හාමුදුරුවන් වහන්සේලාටත් සිහිපත් කරනවා. ඒ වගේම විද්‍යාපීඨ අධ්‍යාපනය සඳහා යොමු වෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් වෙනමම තේමාවක් යටතේ දක්වලා තියෙනවා. අමතර සුදුසුකම් විදිහට දහම් පාසල් අවසාන විභාගයේ, ධර්මාචාර්ය විභාගයේ වගේ විභාගයන් සමත් වෙලා තියෙනවා නම් විශේෂ ලකුණු ලැබෙනවා විද්‍යාපීඨ අධ්‍යාපනයේදී.
සහතිකයක් බලාපොරොත්තුවෙන් පමණක් නෙවෙයි අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා ධර්මාචාර්ය විභාගයේ බෞද්ධයෙක් විදිහට. ඒ වගේම දහම් පාසල් ගුරුවරයෙක් විදිහට නම් එහෙම නැත්නම් ගිහි කෙනෙක් විදිහට නම් එහෙම නැත්නම් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් විදිහට නම් ඒ හැම අංශයකින්ම ගොඩක් වැදගත් වෙන විභාගයක් තමයි ධර්මාචාර්ය විභාගය කියලා කියන්නේ. ඒ විභාගයට අවශ්‍ය කරන දැනුම ගොඩනගා ගන්නට අපිට පුළුල් විදිහට මේවා සාකච්ඡා කරන්නට වෙනවා. මේක නිවැරදි අධ්‍යයන ක්‍රමයක් යටතේ හැදෑරිය යුතුයි, ඉගෙන ගත යුතුයි. මේ තුල තරඟකාරී ස්වභාවයක් නැහැ, තරඟකාරීත්වයක් නැහැ. අපගේ බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ පිළිබඳව හොඳ දැනුමක් ලබා දීම. සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ට Taman ව්‍යාපාරිකයෙකු නම් සේවක ජනයා පත් කර ගන්නට සිදුවනු ඇත. සමාජයේ ඔබ ජීවත් වෙනකොට ඔබ ව්‍යාපාරිකයෙක් නම් සේවක ජනයා පත් කර ගන්නට සිදුවනු ඇත. සේවක ජනයා ව්‍යාපාරිකයෙක්ට සේවකයෝ ඉන්නට ඕන. ඒ සේවක ජනතාව හරි විදිහට නිවැරදි විදිහට හසුරුවා ගත්තේ නැත්නම් ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්න හොඳ යහපත් සේවක මණ්ඩලයක් ඉන්න ඕන. ඒ සේවක මණ්ඩල යහපත් උනේ නැත්නම් ඔබේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න බෑ. ගොඩක් වෙලාවට වර්තමානයේ වෙනකොට ව්‍යාපාරික තත්වය යම්කිසි ගැටලුවකටපත් වෙලා තියෙනවා නම් අපි අද කතා කරන්න යන කරුණවල අඩුලුහුඩුතා නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එසේ නොවද සමහරුනට ගෘහ සේවකයෝ වෙති. සමහර අයට ගෘහ සේවකයෝ ඉන්නවා. ගෙදර වැඩ කරන අය. ගෙදර දොරවල් වල වැඩ කරන ගොඩාක් විශාල පිරිසක් ලංකාවේ මේ අද වෙනකොටත් ඉන්නවා. එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, කිහිප දෙනෙක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. හොඳයි. ඉතින් කෙසේ නමුත් අපි යම්කිසි කෙනෙක්ගෙන් වැඩ කරව ගන්නව නම්, යම්කිසි මුදලක් ගෙවලා වැඩ කරව ගන්නව නම්, සේවකයෙක් විදිහට ඒ අයව පාවිච්චි කරනවා නම්, ඒ අය වෙනුවෙන් නිවැරදි විදිහට බුදුහාමුදුරුවන්ගේ උපදේශනයට අනුව ක්‍රියා කළොත් ඇත්තටම ඔබ සාර්ථකව ඒ අයගෙන් සේවය ලබා ගන්නවා වගේම ඒ අය තෘප්තිමත්ව සේවය ලබා දෙවි. ඒ වගේම ඔබේ ව්‍යාපාරය එහෙම නැත්නම් ඔබේ වතු පිටි, ගෙවල් දොරවල් ආදිය පිරිසිදුව තබා ගැනීමට ඒ හැම දෙයකටම ලොකු ශක්තියක් වේවි. අපි ඒ ගැන තමයි අද කතා කරන්නේ. පළවෙනියටම සිංහලවාද සූත්‍රයේදී ගෘහ සේවකයන් මුල් කරගෙන උපදෙස් දී ඇතත් එම කරුණු විශාල ව්‍යාපාර ඇත්තන්ට වද යොදාගත හැකි කාලීන වැදගත්කමින් යුතු ඒවා බව කිව යුතු ඇත. මේ සිංහලවාද සූත්‍රයේ දැක්වෙන සේවකයන් වෙනුවෙන් ස්වාමියා විසින් කරන්න ඕන කියලා දක්වලා තියෙන යුතුයකම් සේවකයන් මුල් කරගෙන තමයි ලබා දීලා තියෙන්නේ. ඒ උනත් කාලීන වැදගත්කමින් යුක්ත විශාල ව්‍යාපාර කරන අයටත් ගොඩක් වැදගත් වෙන කරුණු තමයි උපදෙස් තමයි මේ උපදෙස් ගොඩේ තියෙන්නේ. අපිට කතා කරනකොට ඒක තේරෙවි, පැහැදිලි වේවි. වැටුප් ලැබමින් කිසියම් සේවයක් කරන්නට හෝ එබඳු වැටුපක් ලබා සේවයක් කරන පිරිසක් පාලනය කරන්නට සිදුවීම සමාජයේ ජීවත් වන පුද්ගලයන්ට සිදුවෙන සාමාන්‍ය දෙයකි. ඔබ සමහර විට ස්වාමියෙක් යටතේ සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිහිප දෙනෙක් හෝ තමන් යටතේ සේවකයෝ තබාගෙන යම්කිසි දෙයක් සිදු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම ඒ වගේ ක්‍රියා කරන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්. එහෙනම් මේ ස්වාමියෙක් විදිහට හෝ සේවකයෙක් විදිහට හෝ ඒ ක්‍රියා කිරීමේදී සේවකයෙක් විදිහට සේවය සාර්ථකව සිදු කරන්නට ස්වාමියෙක් විදිහට සේවය නිවැරදි විදිහට ලබා ගන්න, ඒ වගේම ඒ අයට නිවැරදි විදිහට ස්වාමියෙක් වෙන්න ඕන උපදෙස් තමයි මෙතනදී කතා කරන්නේ. ඒ බඳු අවස්ථාවකදී තමන් කවර පක්ෂයේහි විසුවද අන්‍ය පක්ෂයේ සමග සුහඳව කාරුණිකව අන්‍යෝන්‍ය ගෞරවයෙන් ක්‍රියා කිරීම ඉතාම වැදගත්. ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් මෙතන සඳහන් කරනවා.
එක්කෝ ස්වාමියෙක් විදිහට එක්කෝ සේවකයෙක් විදිහටනේ අපිට කටයුතු කරන්නට වෙන්නේ. සමහර වෙලාවට සේවකයෙක් සමහර තැනකදී ස්වාමියෙක් වෙනවා. එහෙමත් වෙන අවස්ථාවන් තියෙනවා. එකම කෙනා සමහර වෙලාවට සේවකයෙක් වෙනවා, සමහර වෙලාවට ස්වාමියෙක් වෙනවා. එහෙම අවස්ථාවනුත් තියෙනවා. කොහොම වුණත් අන්‍ය පක්ෂයත් එක්ක ඔබ ස්වාමියෙක් නම් සේවකයොත් එක්ක, ඔබ සේවකයෙක් නම් ස්වාමියාත් එක්ක කාරුණිකව අන්‍යෝන්‍ය ගෞරවයෙන් ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. සේවකයෙක්ට තියෙන తත්වය සේවකයා හොඳින් තේරුම් ගත යුතුයි. ස්වාමියාගේ తත්වයට ක්‍රියා කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඔහුගේ පැවැත්ම නැහැ. ගොඩක් අය ටික දවසක් යනකොට ආයතනයේ ස්වාමියා බවට පත් වෙන්න උත්සාහ කරනවා. ඔහුට අමතක වෙනවා තමන් සේවකයෙක් කියලා. තමන්ගේ තත්ත්වය අමතක වෙනවා. එතකොට තමන්ගේ ස්වාමියාට පවා අභියෝග කරන තත්ත්වයට පත් වෙනවා. එහෙම වුණොත් ඔහුගේ සේවය සාර්ථකව සිදු කරගෙන යන්නට බෑ. ඒක ගැටලුවක්, ප්‍රශ්නයක්. සේවක ජනයා යට දිසාව ලෙස සදිසාවේදී දක්වා ඇත්තේ ඔවුන් පහත් කොට සැලකීමට නොවන බව මෙහිදී තේරුම් ගත යුතුයි. සේවක ජනතාව යට දිසාව විදිහට සලකලා තියෙන්නේ ඒ අය පහත් කොට සැලකීම සඳහා නෙවෙයි. දිසා 6ක් තියෙන්නේ. ඒ දිසා 6න් එක දිසාවකට සේවක ජනතාව වෙන් කරලා තියෙනවා. මොකද දිසා 6ක් තියෙන්නේ. උතුරු දිසාව, නැගෙනහිර දිසාව, බටහිර දිසාව, දකුණු දිසාව. ඊට පස්සේ උඩ දිසාව, යට දිසාව. ඒ දිසා 6නේ. ඉතින් ඒ දිසා 6න් සේවක පිරිස දක්වලා තියෙන යට දිසාව. ඒකෙන් කියන්නේ ස්වාමියාට යටහත් පහත්ව තමන්ගේ සේවාව දිගටම කරගෙන යන්න ඕන, ගොඩක් වෙහෙසිලා මහන්සි වෙලා යටහත් කරුවෙක් විදිහට ක්‍රියා කරන්න ඕන කියන එක නෙවෙයි ඒකෙන් කියවෙන්නේ. එක දිසාවක් විදිහට පහත් කොට සලකන පිරිසකට නමස්සෙය යනුවෙන් නමස්කාර කරන්න හෙවත් ගෞරව කරන්න යයි පවසන්නට හැකිද? ඔන්න තවත් පැහැදිලි කරලා කියනවා ඒක එක දිසාවක් විතරයි කියන එක තේරුම් ගන්නට නමස්සෙය. නමස්සෙය කියන වචනය පාවිච්චි කරනවා. අපිට හම්බ වේවි පාලි කොටසුත් එක්ක විනය මාර්ගයේ තියෙන සඳහන් වෙන කොටසුත් අපි මේකට ඇතුළත් කරලා සාකච්ඡා කරනවා. දිගටම අපි එහෙම තමයි සාකච්ඡාව කළේ. ඒ නිසා යට දිසාවටද ගෞරව කළ යුතු බව දක්වා ඇත්තේ සේවක කම්කරු ප්‍රජාව ගෞරවනීය බව දක්වන පිණිස. නමස්සෙය කියලා කියන්නේ ගරු කළ යුතුයි කියන එක. එතකොට යට දිසාවේ ඉන්න සේවකයන්ටත් ස්වාමියා විසින් ගරු කළ යුතුයි කියලා තමයි සිංහලෝවාද සූත්‍රයේ දක්වලා තියෙන්නේ. ඔහු ව්‍යාපාරයක බර දරන්නෝය, සමාජය ශක්තිමත් කරන්නෝය. සේවකයෝ කියන්නේ කවුද? හොඳට බලන්න. සේවකයෝ කියන්නේ ව්‍යාපාරයක බර දරන අය. ඊට අමතරව මොකක්ද කියන්නේ? සමාජයේ ශක්තිමත් කරන අය. හොඳයි. එහෙන් ව්‍යාපාරිකයෙකුගේ පදනම ඔහු මානනීය වෙති. ව්‍යාපාරිකයෙකුගේ පදනම විදිහට ගත්තම ඔහු මානනීය කෙනෙක් වෙනවා. සේවකයන්ට ස්වාමියා සංග්‍රහ කළ යුතු ආකාරයේ බුදුරදුන් සිංහලෝවාද සූත්‍රයේ දක්වලා තියෙන්නේ මෙන්න මෙහිමයි. හැකියාව අනුව සේවා නියම කිරීම, ආහාර පාන සහ වැටුප් ලබා දීම, රෝගී වූ විට උවැටැන් කිරීම, විශේෂ රසවත් දෑ බෙදා දීම, වරින් වර සුදුසු කාලයට නිවාඩු ලබා දීම. බලන්නකො වර්තමානයේ ගැටලු නිර්මාණය වෙලා තියෙන, ගැටලු ඇති වෙලා තියෙන්නේ මෙන්න මේවා නිසා නෙවෙයිද කියලා. අපි මේ කරුණු ටික සාකච්ඡා කරමු. පාලි කොටසත් එක්ක විනය මාර්ගයේ පොතේ වෙනමම සාකච්ඡා වෙනවා සිංහලෝවාද සූත්‍රයේ සම්පූර්ණම. සිංහලෝවාද සූත්‍ර දේශනාව සම්පූර්ණම කතා වෙනවා. ඒ නිසා අපි ඒකේ තියෙන සදිසා නමස්කාරයට සම්බන්ධ කොටසුත් එක්කම කතා කරමු. පංචහිකෝ ගහපති පුත්ත ඨානේහි අයිරකේන හෙට්ටිමා දිසා දාසකම්ම කරා පච්චුපට්ඨා තප්පා යතා බලං කම්මන්ත සංවිධානයේන. ඔන්න එකක්. යතා බලං කම්මන්ත සංවිධානයේන බත්ත වේතනානුප්පදානේන දෙවෙනි කාරණේ. සිංහල තේරුම
පළවෙනි එක යථා බලං කම්මන්ත සංවිධානයේන කියන එක පාලි සිංහල තේරුම පොතේ තියෙනවා. ඒකේ පාලි වචනේ තමයි මේ තියෙන්නේ. යථා බලං කම්මන්ත සංවිධානයේ ශක්ති ප්‍රමාණයට කර්මාන්ත සංවිධානයේ ලබා දීම. බත්ත වේතනානුප්පදානේන වැටුප් ලබා දීම. ගිලානුපට්ඨානේන ගිලන් වූ පසු උපස්ථාන කිරීම අප උපස්ථාන කිරීම. ඊළඟට හතරවෙනි කාරණේ අච්චරියානං රසානං සංවිභාගේන රසවත් මිහිරි ආහාරයක් ලැබුණට පස්සේ ඒක බෙදා දීලා අනුභව කිරීම බෙදා දීම. සමයේ වස්සග්ගේන සුදුසු කාලයේදී කාලය ආවට පස්සේ නිවාඩු ලබා දීම. බලන්නකෝ මේ කියන කාරණාව. යථා බලං කම්මන්ත සංවිධානයෙන් එක එක්කෙනාගේ ශක්තිය වෙනස්. සමාජයේ ජීවත් වෙන හැමෝටම එක වගේ ශක්තියක් නැහැ. ඒ නිසා ඒ හැමෝටම අපිට එක විදිහට වැඩ කරන්න බාර දෙන්න බෑ. එකම කටයුත්ත වුණත් එකම දේ වුණත් එක එක්කෙනා කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අපි හැමෝවම මැන්නොත් එකම මිම්මකින් මැනලා ඒ හැමෝටම එක හා සමාන බර කටයුතු අපහසු කටයුතු සංකීර්ණ කටයුතු බාර දුන්නොත් ඒ අයට කරන්නට බෑ. එහෙනම් ඒ සේවකයාව හඳුනා ගැනීම තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම ස්වාමියාගේ යුතුයකමක්. ඒක තේරුම් අරගෙන ඒ කෙනාට වැඩ කටයුතු පැවරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ගොඩක් වැඩ කරන්න පුළුවන් හොඳට දරා ගැනීමේ ශක්තිය තියෙන කායික ශක්තිය තියෙන මානසික ශක්තිය තියෙන කෙනෙක් නම් ඔහුට ඒ ප්‍රමාණයට රාජකාරී පවරන්න ඕන. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන අයට විවිධ ලෙඩ රෝග තියෙනවා. කායිකව ලෙඩ රෝග තියෙන්න පුළුවන්, මානසිකව අපහසුතා තියෙන්න පුළුවන්. හැමෝම එක හා සමානව පෝෂණය වෙලා මනස නිර්මාණය කරගෙන ඉන්න අය නෙවෙයි. ඒ නිසා බලය පරිදි වැඩ පැවරීම කාය ශක්තිය මානසික ශක්තිය අනුව වැඩ පැවරීම අනිවාර්යයෙන්ම ස්වාමියා සිදු කළ යුතුයි. එහෙම නැත්නම් ගැටලු නිර්මාණය වෙනවා. බත්ත වේතනානුප්පදානේන සේවකෙක් වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම පඩියක්. එහෙම නැත්නම් ගෙවීමක් වේතනය කියලා කියනවා. එහෙම බලාපොරොත්තු වෙන්නේ. ඔහුගෙන් වැඩ අරගෙන අපි ඒ සුදුසු විදිහට ඔහුට ඒ වැටුප ලබා දුන්නේ නැත්නම් අමුදරුවන් පැත්තක ඔහුගේ සමාජීය අනිකුත් කටයුතු යුතුයකම් වගකීම් ඉටු කරන්න තියෙන වෙලාව කාලය පැත්තක තියලා සමහර අය බොහෝ වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. ඒ වගේ අයට අනිවාර්යෙන්ම ගෙවිය යුතු වේතනය ගෙවිය යුතුයි. එහෙම නැත්නම් ඒ ස්වාමියා අයහපත් ස්වාමියෙක් වෙනවා. ඔහුට ඒ විදිහට දිගටම තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ තවත් වැදගත්ම වෙන කාරණයක් තමයි රෝගාතුරු තත්වයටපත් වුණාම අනිවාර්යයෙන්ම ඔහුව නිදහස් කරලා ඔහුට අවශ්‍ය බෙහෙත් ආදී ලබා ගන්නට යොමු කරවන්න ඕන. මොකද පළවෙනියටම ආරෝග්‍ය පරමාලාභ. පළවෙනිම උතුම්ම ලාභය වෙන්නේ නිරෝගීකමයි කියලායි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. එහෙනම් ලෙඩ වෙලා ඉද්දිත් අපි ඒ සේවකයන්ගෙන් වැඩ ගන්න යොමු වෙනවා නම් මොකද වෙන්නේ? සාර්ථක වෙන්නේ නැහැ. මොකද රෝගාතුරු වෙලා ඉන්න කෙනෙක් වැඩක් කරනකොට නිවැරදි විදිහට කරන්නට බෑ. ඔහු ඒ දේ නිවැරදිව කරන්නේ නැහැ. ඔහු දවසක් හෝ දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. නිරෝගිමත් භාවයටපත් වෙන්න ඕන වෛද්‍යවරයෙක්ට යොමු කළාට පස්සේ ඔහු අර රෝගී වෙලා ඉන්න ගමන් කරපු වැඩ රාජකාරි වගේ දෙගුණයක් තුන්ගුණයකින් නැවත වතාවක් සිදු කරලා දෙනවා. ඒ වගේ සුහඳශීලී ඒ වගේම මානුෂීයව හිතන ගුණධර්මයන් අපි ගාව තියෙන්නට ඕන. එහෙම වුණොත් ව්‍යාපාරික කටයුතු සාර්ථකව දියුණු කරගෙන යන්න පුළුවන්. ඊළඟට අච්චරියානං රසානං සංවිභාගේන රසවත් මිහිරි ආහාර පාන ආදියක් ලැබුණොත්
ඒවා තමන්ගේ සේවකයන්ට ලබා දීමට ක්‍රියා කරන්නට ඕනේ. ඒක ඔබට පාඩුවක් නෙවෙයි. මොකද සේවය ලබා ගන්න පිරිස විශාල සේවයක් කායික මානසික ශක්තියකින් ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ශක්තියක් වෙනවා. වේතනයක් ලබා ගැනීමම ප්‍රධානම අරමුණ නෙවෙයි. වේතනයක් ලබා ගන්නව ජීවත් වීම සඳහා. ඊට අමතරව අවංකවම සිතින්ම මේ කාර්යභාරය මේ වගකීම මට පැවරිච්ච එකක් කියලා හිතාගෙන ක්‍රියා කරන පිරිසක් ඉන්නවා. ඒ වගේ අයට මිහිරි ආහාර පාන ආදියක් ලැබුණොත් එහෙම නැත්නම් ඒ අය විසින්ම ආහාර පාන අරගෙන ඇවිල්ලා දවස ඔබ ස්වාමියෙක් විදිහට වෙන් කරලා තියෙන කාල සීමාව තුළ විතරක් ඒ කටයුත්ත සිද්ධ කරලා එහෙම ක්‍රියා කරන්නට ගියොත් සෝඳශීලීතාවය නැති වුණොත් මානුෂීයව හිතන ගතිය නැති වුණොත් ඒ ව්‍යාපාරයට ඉදිරියට ගමන් කරන්නට බෑ. ඊළඟට සමයේ වොස්සක්ගේන සුදුසු කාලයේ නිවාඩු ලබා දෙන්න ඕන. මම මුලින් සඳහන් කළා වගේ සමහර විට ඔබ ගාව සේවය කරන අය අමුතු දරුවන් පෝෂණය කරන පියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මවක් වෙන්න පුළුවන්. පුංචි දරුවන් ඉන්න මවක් වෙන්න පුළුවන්. ජීවත් වීම සඳහා ජීවිත සටනේ යෙදලා ඉන්න මවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයස්ගත වෙලා ඉන්න, ලෙඩ වෙලා ඉන්න දෙමව්පියන් ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. ඒ විදිහේ විවිධ අය අපි ගාව ඔබ ගාව සේවය කරන්න පුළුවන්. අන්න ඒ தත්ත්වයේ තීරුම් අරගෙන නිවැරදි විදිහට ඔබ ක්‍රියා කළොත් ඔබේ ව්‍යාපාරේ සාර්ථක කරගන්නට පුළුවන්. ඔබ ව්‍යාපාරිකයෙක් නම් මේ කරුණු ටික ඔබගේ නිවසේ ඔබගේ කාර්යාලේ ගහලා තියාගන්න. නිතර මේවා අමතක වෙලා යන්න පුළුවන්. නිතර මේ දේශ බලනකොට ඔබට මතක් වෙනවා. මොනවද මා විසින් කළ යුතු වෙන්නේ මගේ ළඟ වැඩ කරන සේවකයෝ වෙනුවෙන් කියලා ඔබට හිතා ගන්නට පුළුවන්. හොඳයි. මේ කරුණු පහම ඔබට හොඳින් වැටහෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට බලන්න මෙන්න මේ කාරණාවන් ටික තමයි තිබුණේ. ඔබ පාලි කොටසයි සිංහල කොටසයි දෙකම ලියාගෙන හොඳින් පාඩම් කරගන්න. මොකද මේ කාරණාවන් අපි නිතර කියවලා අපේ මතකයට ගත යුතු දේවල්. මතකෙහි රඳවා ගත යුතු දේවල්. ඒ නිසා ඒවා නිතර පාඩම් කරන්නට ඕනේ. හැකියාව අනුව සේවා නියම කිරීම, ආහාර පාන සහ වැටුප් ලබා දීම. ආහාර පාන සහ වැටුප් කියන දෙකම මෙතන සඳහන් වෙනවා. ඒක ඔබට විස්තර කරලා ලියන්නට පුළුවන්. රෝගී වුණාට පස්සේ උපස්ථාන කිරීම, ඒ සඳහා අවශ්‍ය තැන්වලට යොමු කරවීම, විශේෂ රසවත් දෑ බෙදා දීම. ලොකු ආහාර පානම නෙමෙයි. මොනවා හරි දෙයක්, පුංචි දෙයක්. ඕනෑම කෙනෙක් කැමති තමන්ගේ ස්වාමියා විසින් අපිට මෙන්න මේ වගේ දෙයක් අද ලබා දුන්නා කියන සතුට ඇති වෙනවා. මානසික සතුට තමයි නිරන්තරයෙන්ම සේවකයෙක් සතුවත්, ඒ වගේම ස්වාමියෙක් සතුවත් එහෙම තියෙන්නට ඕන. මානසික සතුටක් ඇති කරවන්නේ නැතිව කිසිම විදිහකින් ඕනෑම කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන විදිහේ සාර්ථක ප්‍රතිඵලයක් කාර්යභාරයක් සිදු කරගන්නට බෑ. එහෙනම් මානසික සතුට ඇති කරවීම සඳහා අවශ්‍ය දේවල් සිදු කළ යුතුම වෙනවා. අපි අහලා තියෙනවා. නන්දිවිශාල ජාතකයේදී නන්දිවිශාල කියන ගවයා නරක වචන කතා කරපු නිසා තමයි ස්වාමියාට කරත්ත 500 ඇදලා ඒ ජයග්‍රහණය ලබන්න අවස්ථාව ලබා දුන්නේ නැත්තේ. එහෙනම් මොකක්ද? තිරසංගත සතෙක් පවා තමන්ගේ හිත සතුටින් තියාගන්නට කැමති කියන කාරණේ තමයි එතනදී කියවෙන්නේ. ඒ කියන්නේ ආහාර වැටුප් ලබා දීම මේ හැම එකකින්ම මානසික සතුට සහ කායික අවශ්‍යතාවයන් සියල්ලක්ම සම්පූර්ණ කරගන්න, සමාජීය අවශ්‍යතාවයන් සියල්ලක්ම සම්පූර්ණ කරගන්න සුදුසු විදිහේ පුද්ගලයෙක් විදිහට සේවාදායකත්වය ලබා දෙනවා. රැකියාව නිසා අම්මලා තාත්තලා නැති වෙනවනම්, සමාජය සම්පූර්ණ නැති වෙනවනම්, ඒ රැකියාව ඔහුට පීඩාජනක දෙයක් වෙනවා. ඔහු ඒ
රැකියාව ටික දවසකින් ප්‍රතික්ෂේප කරනවා. ඔහු වැඩ කළත් සතුටින් නෙවෙයි ඒ කාර්යය සිද්ධ කරන්නේ. හොඳයි. වරින් වර සුදුසු කාලයට නිවාඩු ලබා දීම. නිවාඩු ලබා දීමත් ගොඩක්ම වැදගත් වෙන කාරණයක්. මෙබඳු සංග්‍රහ කරන විට සොම්නසට පත්වන සේවකයෝ ස්වාමියා වෙතද තම යුතුයකම් ඉටු කරති. එම යුතුයකම් සිංහලවාද සූත්‍රයේ දැක්වෙන්නේ ගෘහ සේවකයන්ට ගැළපෙන පරිද්දෙනි. ඒ වදාරා ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට නිසායි. ස්වාමියාට පෙර අවදි වීම, ස්වාමියාට පසුව නින්දට යෑම, දුන් දේ පමණක් ගැනීම, සේවය උසස් අන්දමින් ඉටු කිරීම, කීර්තිරාවේ පැතිරවීම. මේ කියන කරුණු තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි බලමු. සිංහලවාද සූත්‍රයේ මේ කරුණු කොහොමද සඳහන් වෙන්නේ කියලා. පුබ්බුට්ටා ඉනෝච හොන්ති පළවෙනි කාරණේ. පළමුව අවදිවීම කියන එක. පච්චා නිපාතිනෝච පසුව නිදා ගැනීම. දින්නා දායිනෝච දෙන ලද දේ ගැනීම. සුකත කම්ම කරාච මනාව කටයුතු කරදීමෙන් කිත්ති වන්න හරාච. ඔන්න කරුණු ටික. පුබ්බුට්ටායිනෝච්ච හොන්ති පච්චා නිපාතිනෝච්ච දින්නා දායිනෝච්ච සුකතකම්ම කරාච්ච කිත්ති වන්න හරාච. ඒ කියන කරුණු තමයි තියෙන්නේ. මොකද්ද පුබ්බුට්ටායිනෝච්ච හොන්ති? මේක සඳහන් වෙන්නේ පළමුව නැගිටීම කියන එක. අපිට ඒක සාමාන්‍ය සේවා ස්ථානයකට සම්බන්ධ කරලා ගත්තොත් ස්වාමියාට පෙර සේවා ස්ථානයට සමීප වීම, පැමිණීම. පච්චා නිපාතිනෝ පසුව ස්වාමියාට පසුව පිටව යෑම. සමහර වෙලාවට ස්වාමියාට පෙර පිටත් වෙලා යන්නට පුළුවන්. එහෙම කරනවා නම් ඒ ආයතනයේ ඒ සේවා ස්ථානයේ ඔබ අතින් යම්කිසි වරදක් සිදු වෙනවා. ඒ වගේම තමයි ස්වාමියාට කාර්ය බහුලත්වයන් නිසා සමහර දේවල් අමතක වීමක් වෙලා තියෙන්න පුළුවන්. විශාල විනාශයක් ඔබ හැමෝටම සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැමෝම කාර්ය බහුල වෙලා ඉක්මනින්ම සේවා ස්ථානයෙන් පිටත් යෑම ගැන පමණක් හිතලා ඔබ පිටත් වෙලා ගිහිල්ලා පහුව දවසේ එනකොට එහෙම නැත්නම් ඔබ මගක් යනකොට යම්කිසි විනාශයක් ඔබ විසින් විසන්ධි කළ යුතු දෙයක්, එහෙම නැත්නම් වහලා ආරක්ෂා කරලා තියන්න ඕන දෙයක්, ඒ වගේ දෙයක් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ සේවාව ලබා දෙන කාලය තුල මට මෙන්න මේ කාලේ ඉඳලා මෙන්න මේ කාලේ දක්වා අනිවාර්යයෙන්ම මගේ රාජකාරි වේලාව. ඒ රාජකාරි වේලාව ඇතුලේ මම මේ විදිහට ක්‍රියා කරනවා කියන අදහස ඔබ ඇති කරගන්නට ඕනේ. පුබ්බුට්ටායිනෝච්ච හොන්ති කියලා කියන්නේ සාමාන්‍ය නිවසක නම් සේවිකාවක් සේවකයෙක් නම් අනිවාර්යයෙන්ම ස්වාමියාට කලින් නැගිටින්නට ඕනේ. ස්වාමියාට කලින් නැගිටලා නිවසේ තියෙන කටයුතු සිදු කරන්නට ඕනේ. එහෙම නැතිව ස්වාමියා නැගිටලා නම් සේවිකාවට සේවකයාට කතා කරන්නට ඕන. අවදි කරවන්නට ඕන. එතකොට එතන ගැටලුවක් නිර්මාණය වෙනවා. දින්නා දායිනෝච්ච දෙන දේවල් විතරයි ගන්න ඕන. ඕනතරම් සමහර විට ස්වාමියා පාවිච්චි කරන්නෙත් නැති කාටවත් ප්‍රයෝජන නැති දේවල් උනත් සමහර ආයතනවල තියෙන්න පුළුවන්. පුංචිම දෙයක්වත් නොදුන් දෙයක් අරගන්නට එපා. ඔබට අවශ්‍යම දෙයක් නම් අනවශ්‍ය විදිහට විනාශ වෙලා යන දෙයක් නම් ඔබට පුළුවන් ඒ දේ කියලා ඉල්ල ගන්න. සුහඳව කතා කරලා මේ දේ අපරාධේ නිර්පරාධේ විනාශ වෙලා යනවා. ඒ නිසා මේ වගේ ප්‍රයෝජනයක් මගේ දරුවට ප්‍රයෝජනෙ සඳහා එහෙම නැත්නම් තව කාගේ හරි ප්‍රයෝජනෙ සඳහා මම මේ දේ ලබා ගන්නද කියලා විමසීමක් කරන්න පුළුවන්. එහෙනම් දුන් දේ පමණක් ගැනීම කියන එකත් අනිවාර්යයෙන්ම සේවා ස්ථානයකදී වැදගත්ම කාරණයක්. සුකත කම්ම කරාච්ච පැවරෙන කටයුතු පැවරෙන ආකාරයට ඉතාමත් හොඳට සිදු කිරීම. සමහර අය සිදු කරනවා Tamanට පැවරුණාට පස්සේ ඒක කරන්නම් වාලේ කල යුතු නිසා
හිතට එකඟත්වයක් නැතිව ඒක කරන්න පුළුවන් 100%ක්ම ඊට වඩා සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්කම තියෙද්දි සාමාන්‍ය විදිහට ඒ දේ කරනවා. එහෙම කරොත් ඒක හොඳ දෙයක් නෙවෙයි. කිත්තිවන්න හරාච සේවකයා ස්වාමියාගේ කීර්තිය තමන්ගේ සේවා ස්ථානය ගැන කීර්තිය පැතිරවීමට කටයුතු කරන්න ඕන. මොකද ස්වාමිවරු ඉන්නේ එහෙම නැත්නම් ප්‍රධානියෝ ඉන්නේ කීප දෙනයි. සේවකයෝ ඉන්නවා දහස් ගාණක්. සමහර කම්හල්වල සමහර කර්මාන්ත ශාලාවල. එතකොට මේ කීර්තිරාවය පතුරවන්නට ඕන. එතකොට වෙනමම අලුතින් වෙළඳ දැන්වීම එහෙම නැත්නම් ප්‍රචාරණ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රචාරණ කටයුතුත් සිද්ධ වෙනවා සේවකයා අතින්ම. සේවකයාම තමයි හොඳම ප්‍රචාරකයා වෙන්නේ. බලන්න කොච්චර සාර්ථක වූ ස්වාමි සේවක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට ඕන පුළුවන් විදිහේ කරුණුද මේ දැක්වෙන්නේ කියලා ඔබට විස්තර කරලා කියන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ස්වාමියා විසින් සේවකයන්ටත් සේවකයන් විසින් ස්වාමියාටත් ඉටු කළ යුතු යුතුයකම් සියල්ලක් මේ විදිහට අපි කතා කළා. ඊළඟට බලමු අපි උපරිමා දිසා සමන බ්‍රාහ්මණ. ඊට කලින් බලමු පහුගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍රවල මේ හා සම්බන්ධව මොනවද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඔව් අපි විනය මාර්ගයේ පොතේ තියෙන්නේ කොහොමද කියලා බලමු ඉස්සෙල්ලාම. එතකොට ඔබට පැහැදිලි වෙවි විනය මාර්ගයේ කියන පොතේ තියෙන මේ සිඟාලෝවාද සූත්‍රය කොච්චර අපිට වැදගත් වෙනවද කියන එක. ඒ කියන්නේ සමාජ දර්ශනය කියන පොතට සහ ප්‍රශ්න පත්‍රයටත් ඒ වගේම මේ අපි කතා කරන සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍රයටත් වැදගත් වෙන්නේ කොහොමද කියලා 2017 2018 අවුරුද්දේ මෙන්න මෙහිමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. සිඟාලෝවාද සූත්‍රයට අනුව කුල පුත්‍රයෙකු විසින් මහාන බමුණන්ට උපස්ථාන කළ යුතු ආකාර 4ක් ලියා දක්වන්න. මේ තියෙන්නේ විනය මාර්ගයේ ප්‍රශ්න පත්‍රයේ 2017 2018 අවුරුද්දේ. කුල පුත්‍රයෙකු විසින් මහාන බමුණන් උදෙසා තම යුතුයකම් ඉටු කළ විට ශාසනයේ පැවැත්ම තහවුරු වන ආකාරය දක්වන්න. කුල පුත්‍රයෝ කියලා කියන්නේ ගිහි අය මහාන බමුණන් වෙත යුතුයකම් ඉටු කරනකොට ශාසනයේ පැවැත්ම සිදු වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා දක්වන්නට කියලා කියනවා. දෙහැම සමාජයක් ගොඩනැගීම සඳහා ගිහි පැවිදි සම්බන්ධ ඉවහල් වන ආකාරය පෙන්වා දෙන්න. ධාර්මික යහපත් වූ සමාජ නිර්මාණයකට කොහොමද මහාන බමුණන් හා ගිහියන් අතර පවතින සම්බන්ධතාවයේ හේතු වෙන්නේ කියලයි අහන්නේ. ඒ විදිහේ ප්‍රශ්න මේ සිඟාලෝවාද සූත්‍රයට අදාළවම තමයි සාකච්ඡා කරන්නේ. එතකොට සමාජ දර්ශනයේ පොතේදී කතා කරන තොරතුරු විනය මාර්ගයේ පොතේදීත් විනය මාර්ගයේ පොතේ කතා කරන තොරතුරු සමාජ දර්ශනයේ පොතේදී ප්‍රශ්න පත්‍රයේදීත් අපිට වැදගත් වෙනවා. හොඳයි. බුදු සමයේ සමාජ දර්ශනය පිළිබඳ සංකල්පයේ ප්‍රකට කරන සූත්‍ර දේශනා 4ක් නම් කරන්න. අපි මේවා ගැන කතා කළා. සදිසා නමස්කාර සමාජ සංකල්පයේ සදිසා නම් කර ඊට අදාළ පුද්ගල ප්‍රභේද කවරියදයි දක්වන්නේ. 2017 2018 අවුරුද්දේ සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න මේ තියෙනවා. නූතන පෞල් සංස්ථාවේ අඹසැමියන් අතර පැන නැගී ඇති ගෘහස්ත අර්බුද අවම කර ගැනීමෙහිලා සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි භාර්යා යුතුයකම් හා වගකීම් කොච්චර දුරට වැදගත් වෙනවද කියලා අපි කතා කළා කිය සතියේ. හොඳයි. ඊළඟට අපි බලමු 2018 2019 අවුරුද්දේ සමාජ දර්ශනයේ ප්‍රශ්න පත්‍රයේ සිඟාලෝවාද සූත්‍රයට අනුව යට දිසාව නියෝජනය කරන පිරිස නම් කොට ඔවුන්ට ඉටු කළ යුතු යුතුයකම් හා ප්‍රදානය කළ යුතු අයිතිවාසිකම් දක්වන්න. අපි අද කතා කරපු තොරතුරු සිඟාලෝවාද සූත්‍රයට අනුව යට දිසාව නියෝජනය කරන හෙට්ටිමා දිසා කියලා දක්වන්නට යෙදුනේ. ඔවුන්ට ඉටු කළ යුතු යුතුයකම් ප්‍රදානය කළ යුතු අයිතිවාසිකම් දක්වන්න කියලා කියන්නේ. හොඳයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. සදිසාව සමග විධිමත් යහපත් සම්බන්ධතා පැවැත්වීමෙන් සමාජයට හා
පුද්ගලයාට අභිවෘද්ධියක් සිදු වේ යන ප්‍රකාශය තහවුරු කරන්නට කියන ප්‍රශ්නයක් තියෙනවා. දිසා 6ත් එක්කම විධිමත් වූ යහපත් සම්බන්ධතා පැවැත්වීම තුළින් කොහොමද යහපත් සමාජයක් නිර්මාණය වෙන්නේ, අභිවෘද්ධිය සිදු වෙන්නේ කියලා. පුද්ගලයාට අභිවෘද්ධිය සිදු වෙන්නේ කොහොමද කියලා. පුද්ගලයාගේ හා සමාජයේ භෞතික දියුණුවට මෙන්ම ආධ්‍යාත්මික දියුණුවටද යොදාගත හැකි උපදේශනයක් බුදුදහම පුද්ගලයා වෙත පිරිනමයි යන ප්‍රකාශයේ විවිධ සූත්‍ර දේශනා ඇසුරින් ගෙනහැර දක්වන්න කියන ප්‍රශ්නේ. පුද්ගලයාගේ හා සමාජයේ භෞතික දියුණුවට වගේම ආධ්‍යාත්මික දියුණුවටද යොදා ගන්න පුළුවන් උපදේශ ගොඩක් පුද්ගලයා වෙත ඉදිරිපත් කරනවා කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් විනය මාර්ගයේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ කොහොමද කියලාත් අපි බලමු මේ සූත්‍ර දේශනාවට අනුව. එතකොට අපිට ගොඩක් වැදගත් වේවි මේ කරන සාකච්ඡාව තුළින් අපි ඇති කරගන්නා වූ දැනුම අපිට ප්‍රශ්න පත්‍රවල තියෙන තොරතුරු, ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ගොනු කර ගැනීමේදී වැදගත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඒක හේතුවක් බවට පත් වේවි. හොඳයි, 2018-2019 අවුරුද්දේ 5 වෙනි ප්‍රශ්නේ, දෙවෙනි කොටසේ 5 වෙනි ප්‍රශ්නේ සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සදිසා අතුරින් දිසා 4ක් ලියා ඒවා ඒහා සම්බන්ධ පුද්ගලයන් සඳහන් කරන්න. ඔබට තේරෙනවා ප්‍රශ්නේ? සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සදිසා අතුරින් දිසා 4ක් ලියා ඒවා හා සම්බන්ධ පුද්ගලයන් සඳහන් කරන්න. යහපත් දූදරුවන් විසින් දයාබර දෙමව්පියන්ට උපස්ථාන කළ යුතු කරුණු සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වේ. ඒවා අතුරින් කරුණු 3ක් ලියා ඒවායේ අගය පහදා දෙන්න. මව්පියන්ගේ හා දූදරුවන්ගේ යුතුයකම් සහ වගකීම් ඉටු නොවන විට සමාජය තුළ පැන නැගිය හැකි ගැටලු පැහැදිලි කරන්නට කියන ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න තමයි සිඟාලෝවාද සූත්‍රයෙන් පහුගිය වරසවල ලැබිලා තියෙන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු උපරිමා දිසා, යට දිසාවේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සම්බන්ධව ඉගෙන ගන්නට තියෙන්නේ මොනවද කියලා. 3, 4, 5 යන කරුණු අතිශයින්ම වැදගත් ලෙස අදාළ වේ. 3, 4, 5 අපි ඉස්සෙල්ලා කතා කරපු 3, 4, 5 දුන් දේ පමණක් ගැනීම, සේවකයෝ විදිහට සේවය උසස් අන්දමින් ඉටු කිරීම සහ කීර්තිරාවය පැතිරවීම කියන 3 ගොඩක්ම වැදගත් වේවි. ඒ 3 විතරක් නෙවෙයි, ස්වාමියාට පසුව සේවා ස්ථානයේ යෑමේ වැදගත්කම අපි සඳහන් කළා. සමහර ස්ථානවල එහෙම කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපිට ආදේශ කරගන්න පුළුවන් සුදුසුම වෙලාවට සේවා ස්ථානයෙන් පිටත්ව යෑම කියන එක. වෙලාවටම ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඊට කලින් හෝ කලින් යෑම සුදුසු නැහැ කියන කාරණේ. හොඳයි. ඊළඟට 7 වෙනි කොටස ගිහි පැවිදි සම්බන්ධය කියන කොටස. උඩ දිසාවේ ඔබට පේනවා ගරු කළ යුතු ආකාරය, වැඳුම් පිදුම් කළ යුතු ආකාරය, බණ දහම් පොත් උන්වහන්සේලාට පිරිනැමිය යුතුයි, පූජා කළ යුතුයි පූජ්‍ය පක්ෂයට. හොඳයි. පුද්ගලයා සමාජය හා සම්බන්ධ වන 6 වන ප්‍රකාරය නම් ආගමික වශයෙන් තම ආගමට අනුරූප පරිදි පූජ්‍ය පූජක ගණයට ගැනෙන ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් හා ඇති සම්බන්ධතාවය. ආගමික වශයෙන් ඇති කරගන්න සම්බන්ධතාවය තමයි ඊළඟ සම්බන්ධතාවය. පූජ්‍ය වෙන්න පුළුවන්, පූජක වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා පූජ්‍ය ගණයට අයිති වෙනවා. පූජක කියලා කියන්නේ අනිකුත් ආගමික කණ්ඩායම්. එතකොට මේ පූජකයන්ට වෙන්න පුළුවන්, පූජ්‍ය පක්ෂයට වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාට වෙන්න පුළුවන්. ඒ අයත් ගිහියනුත් අතර සම්බන්ධයේ පවතින විදිහ, පවත්වාගත යුතු විදිහ ගැන තමයි කතා කරන්නේ. පැවිදි සමාජයක් බිහිවන්නේද ගිහියන් අතුරින්මයි. ගිහියන් අතරින්ම තමයි පැවිදි සමාජය ගොඩනැගෙන්නේ. ගිහි කුලදරුවෝ තමයි ශාසනයට ඇතුළු වෙලා පැවිදි වෙන්නේ. අපි ඒ ගැන කතා කළා විනය මාර්ගයේ පොතේදී කතා කරන දිගින් දිගට කතා කරලා තියෙනවා. මුල් පාඩම් වලදී කතා කරලා තියෙනවා. ඔව්හු සමාජයේ වැඩි දෙනාගේ යහපත පිණිස ගෘහස්ත වගකීම් හා ආස්වාදයන් අතහැර උත්තරීතර පැවතුම් අනුගමනයේ පිණිස පැවිදි සමාජයක් ඇති කර ගනිති. ගෘහස්ත වගකීම් හා ආස්වාදනයන්ගෙන්
බැහැර වෙලා මේ පිරිස පැවිදි වෙලා ඉන්න පිරිස උත්තරීතර පැවතුම් අනුගමනය කරනු පිණිස පැවිදි සමාජයක් ඇති කර ගන්නවා. උත්තරීතර පැවතුම් තමයි ඇති කරගන්නේ නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් ඇති කරගන්න. ගෘහස්ථයෝ සංඝයා අන්‍යෝන්‍ය සංග්‍රහකත්වයෙන් පවත්නා ගිහි පැවිදි සම්බන්ධතාවද සමාජයකට අත්‍යවශ්‍ය වන්නේ සෑම පුද්ගලයෙකුටම සමතුලිත ජීවිතයක් සඳහා ආගමික පැවැත්මක් ධර්මෝපදේශ හා ධර්ම ඥානයක් බෙහෙවින්ම අර්ථ සම්පන්න බව සෑම යුගයකම බුද්ධිමතුන් විසින් වටහාගෙන ඇති හේයිනි. බලමු අපි ගෘහස්ථයෝ සහ සංඝයා වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා අන්‍යෝන්‍ය සංග්‍රහකත්වයෙන් ගිහියන් මහා සංඝරත්නයට ගෞරවයෙන් කටයුතු කළ යුතු වෙන්නේ. ගිහි පැවිදි සම්බන්ධතාවයත් සමාජයකට අත්‍යවශ්‍යම වෙන්නේ මොකටද? හැම පුද්ගලයෙකුටම සමතුලිත ජීවිතයක් සඳහා. ජීවිතය සමතුලිත වෙන්න, සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට ආගමික පරිසරයක් තියෙන්න ඕන. ආගමානුකූල පරිසරයක් තුල හැදුනේ නැත්නම් වැඩුනේ නැත්නම් ඒ පුද්ගලයාගේ ජීවිතය සමතුලිත නැහැ. ගිහි පැවිදි කියන සම්බන්ධතාවයෙන් ගොඩනැගෙන්නේ එහෙනම් ආගමික මේ වශයෙන්, ආධ්‍යාත්මික මේ වශයෙන් පුද්ගලයාගේ චරිත සංවර්ධනයට අවශ්‍ය කරන සියලු උපදෙස් මඟ පෙන්වීම ලබා ගන්න යොමු වෙන එකම තැන තමයි මේ අපි කතා කරන ඉගැන්වීම, ආගමට දහමට යොමු වීම. ධර්මෝපදේශ හා ධර්ම ඥානය බෙහෙවින්ම අර්ථ සම්පන්න බව සෑම යුගයකම ධර්ම උපදේශයි ධර්මඥානයයි. ජීවිත අවබෝධය ධර්මඥානය තුලින් ලැබෙනවා. ධර්ම උපදේශ විවිධාකාරී උපදේශ අපේ ජීවිතයට ලැබෙනවා ධර්ම උපදේශ තුලින්. එහෙනම් ධර්මඥානය කියලා කියන්නේ ජීවිත අවබෝධය. ජීවිත අවබෝධය ඇති කරගන්න තියෙන හොඳම දේ තමයි ධර්මඥානය ඇති කරගන්න එක. ධර්මඥානය ඇති කරගත්තම ජීවිත අවබෝධය ලැබෙනවා. ඒ වගේම කායිකව මානසිකව සංවර භාවයෙන් වීර්යයෙන් උත්සාහයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් ලැබෙන්නේ කාගෙන්ද? ධර්මෝපදේශ විදිහට ධර්මයේ තුලින්. එහෙනම් මේ සමතුලිත ජීවිතයක් ගොඩනගා ගන්නට මේවා හැම එකක්ම අවශ්‍යයි. ධර්මෝපදේශ, ධර්ම ඥානය අපි ඇති කර ගන්නට ඕන. ඒ බව බුද්ධිමතුන් විසින් වටහාගෙන තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා. ගෘහස්ථයන් විසින් ස්වකීය ආගමික පැවිදි උතුමන්ට සංග්‍රහ කළ යුතු ආකාරය බුදු සමයෙහි නිර්දේශ කර ඇත්තේ මෙන්න මෙහිමයි. කොහොමද? මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම, මෛත්‍රී සහගතව කතා කිරීම, මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම කියලා කියන්නේ මෛත්‍රී සහගත කයින් ක්‍රියා කිරීම, මෛත්‍රී සහගත වචන කීම, මෛත්‍රී සහගත සිතුවිලි පහළ කර ගැනීම, නිවසෙහි දොර විවෘතව තැබීම, නිවසට එන විට සදහැසිතින් පිළිගැනීම, ආමිසයෙන් සංග්‍රහ කිරීම. හොඳයි, ඔබේ පොතේ සඳහන් වෙනවා. අපි බලමු පාලියෙන් තියෙන කොටසට කොහොමද පංචහිකෝ ගහපති පුත්තටානේහි කුල පුත්තේන උපරිමා දිසා සමන බ්‍රාහ්මණ. උඩ දිසාවේ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ. සමන බ්‍රාහ්මණ පච්චුපට්ඨා තබ්බා මෙත්තේන කාය කම්මේන මෙත්තේන වචී කම්මේන මෙත්තේන මනෝ කම්මේන අනාවට ద్వාරතාය ආමිසානුප්පදානේන. හරි, මම වෙන් කරලා කියලා දෙන්නම් කොහොමද උපස්ථාන කළ යුතු වෙන්නේ. පළවෙනි කාරණය මෙත්තේන කාය කම්මේන, කයෙන් ක්‍රියා කරන්න ඕන මහා සංඝරත්නය කෙරෙහි මෛත්‍රී සහගතව. මෙත්තේන කාය කම්මේන. ඔබ සිංහල කොටසටම මේකත් ලියාගන්න. මෙත්තේන කාය කම්මේන. හරි. ඊළඟට මෙත්තේන වචී කම්මේන, මෛත්‍රී සහගත වචන වලින් තමයි මහා සංඝරත්නයත් එක්ක ගනුදෙනු කරන්නට ඕන. ඊළඟට මෙත්තේන මනෝ කම්මේන, මෛත්‍රී සහගත හිතින්, මෛත්‍රී සහගත සිතින්. අනාවට ద్వාරතාය, තමන්ගේ නිවස විවෘතව තැබීම. තමන්ගේ නිවස විවෘතව තැබීම කියලා කියන්නේ
නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලා අතීතයේදී පිණ්ඩපාතයෙන් තමයි දානය ලබා ගන්නට යෙදුනේ. ඒ වගේම උපදේශයක් ආදී ලබා දීමට එහෙම භික්ෂුන් වහන්සේලාට නිවසකට වැඩම කරන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් එළඹුණොත් ඕනෑම අවස්ථාවක භික්ෂුන් වහන්සේට ඒ නිවසකට පැමිණලා ධර්මෝපදේශ ලබා දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තියන්නට ඕන ගිහියා විසින්. මෙත්තේන කාය කම්මේන මෛත්‍රී සහගතව කායිකව ක්‍රියා කිරීම. විහාරස්ථානවල බොහෝ ශ්‍රම දාන ආදී කටයුතු සිදු කරමින් ඒ වගේම භික්ෂුන් වහන්සේලා සඳහා වන්දනාමාන ආදී සිද්ධ කරමින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බොහෝ දේවල් සිද්ධ කරන්නේ මෛත්‍රී සහගත කාය කර්මයන් විදිහට. ඒක කරදරයක් හිරිහැරයක් එහෙම විදිහට නෙමෙයි, එහෙම හිතලා නෙමෙයි කටයුතු කරන්නේ. එහෙම හිතලා කටයුතු කරනවා නම් එතනදී යහපත් වූ ආගමික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට බැහැ. ඊළඟට මෙත්තේන වචී කම්මේන. භික්ෂුන් වහන්සේ ඉන්න තැනත් භික්ෂුන් වහන්සේ නැති තැනත් භික්ෂුන් වහන්සේ පිළිබඳව අපි කතා කළ යුතු වෙන්නේ මෛත්‍රී සහගතව. එහෙම නැතිව ක්‍රියා කරනවා නම් ඔබ බොහෝ අකුසල් සිද්ධ කරගන්න, පාපයන් සිද්ධ කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට මෙතන මනෝ කම්මේන. ඔබ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ආගමික පක්ෂයන් කෙරෙහි හිතිනුත් මෛත්‍රී සහගතවයි හිතන්නට ඕන. එහෙමයි දක්වලා තියෙන අනාවට ద్వාරතාය විවෘතව තැබීම, දොර විවෘතව තැබීම, ආමිසානුප්පදානීන ආමිසය එහෙම නැත්නම් දම්පැන් ලබා දීම කියන කාරණාවන් තමයි සඳහන් වෙන්නේ. මෛත්‍රී සහගත කාය කර්මයෙන්, මෛත්‍රී සහගත වාක් කර්මයෙන්, මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් නොවසන ලද දොරටු ඇතිව ආහාර පාන ආදී ලබා දීම කියන කාරණාවන්. හොඳයි. ඊළඟට අපි බලමු මොනවද යට උඩ දිසාවේ මහන බමුණන් විසින් පැවිදි පක්ෂයේ විසින් ගිහි ජනතාව කෙරෙහි දැක්විය යුතු කරුණු මොනවද කියලා. මෙතන විශේෂයි යුතුයකම් වගකීම් වලින් සංඛ්‍යාත්මකව ගත්තොත් වැඩිම යුතුයකම් සංඛ්‍යාවක් දක්වලා තියෙන්නේ පැවිදි පක්ෂයට. 6ක් දක්වලා තියෙනවා. අනිකුත් හැම එකකම කරුණු 5 ගානේ තමයි සඳහන් වෙන්නේ. මේකේ කරුණු 6ක් දක්වලා තියෙනවා. පවින් වැළැක්වීම, ඊළඟට යහපත් ක්‍රියාවල යෙදවීම, හොඳ සිතින් අනුකම්පා කිරීම, නොදත්තේ කියා දීම, දැනගත් ඉන්න දේවල් තවත් තහවුරු කරලා දෙන එක, දෙව්ලොව උපදින මඟ කියා දීම කියන කාරණාවන් තමයි තියෙන්නේ. හොඳයි. ඉමේහිකෝ ගහපති පුත්ත පංචහි ටානේහි කුලපුත්තේන උපරිමා දිසා සමන බ්‍රාහ්මණ පච්චුපට්ඨිතා ජහි ටානේහි කුලපුත්තං අනුකම්පති. ඔව්. ඒ විදිහට කුලපුත්‍රයන් විසින් කරුණු පහෙන් සංග්‍රහ කරනකොට කුලපුත්‍රයන් කෙරෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් මෙන්න මෙහිම අනුකම්පා කරනවා. පාපා නිවාරෙන්ති පවකින් වලක්වති, කල්යාණි නිවේසෙන්ති යහපතෙහි යොදවනවා, කල්යාණේන මනසා අනුකම්පති යහපත් වූ සිතින් අනුකම්පා කරනවා, අසුතං සාවෙන්ති අහපු නැති දේවල් අහන්න ඉඩ සලස්වනවා, සුතං පරියෝදපෙන්ති අහපු දේවල් වල සැක දුරු කරනවා, සග්ගස්ස මග්ගං ආචික්කන්ති නිවනට දෙව්ලොව උපදින මඟ කියා දෙති. යහපත් වූ තැන්වල මරණින් පස්සේ ගිහිල්ලා යහපත්ව ඉපදීමට හේතු වෙන කාරණාවන් කියලා දෙනවා කියන කරුණ. හොඳයි, මම නැවත වතාවක් කියන්නම්. පාපා නිවාරෙන්ති පවින් වැළැක්වීම, කල්යාණි නිවේසෙන්ති යහපතෙහි යෙදවීම, කල්යාණේන මනසා අනුකම්පන්ති යහපත් වූ සිතින් අනුකම්පා කිරීම, අසුතං සාවෙන්ති නොඇසූ දේවල් අසන්නට ඉඩ සැලැස්වීම, සුතං පරියෝදපෙන්ති ඇසූ දේවල් වල සැක දුරු කර ගැනීමට අවස්ථාවන් උදා කර දීම, සග්ගස්ස මග්ගං ආචික්කන්ති කියන කාරණාවන් තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කළ යුතු වෙන්නේ. පාපයෙන් වළක්වන්නට ඕන. පව් කරන දේවල්, අයහපත් වූ දේවල් වලින් වළක්වන්නට විවිධ උපදේශයන්
විවිධ ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. ඒ වගේම යහපත් දේවල් වල යොදවනවා. සීල සමාදානයන්ගේද ශ්‍රම දාන කටයුතු වලද ඒ වගේ බොහෝ දේවල් වල යොදවනවා. පින්කම් ආදී. කල්යාණින මනස අනුකම්පන්ති යහපත් සිතින් මේ දායක දායිකාවෝ පව්කම් සිද්ධ කරගන්නේ නැතිව හොඳ දේවල් සිද්ධ කරගනිමින් යහපත් වූ පිරිසක් විදිහට සිටිය යුතුයි. ඒ සඳහා ඒ අයට අපි අනුකම්පා කළ යුතුයි. ඒ අයට බණ භාවනා කරන්න කියලා දිය යුතුයි. ඒ අය යහපත් මාර්ගයට ගත යුතුයි. ඒ අයට අනුශාසනා පැවැත්විය යුතුයි. ඒ විදිහට කල්යාණ වූ මනසකින් අනුකම්පා කරනවා. දානමාන ආදියට ආරාධනා කරාට පස්සේ පිරිත් දේශනාවන් ආදීන් ආශිර්වාදය අපේක්ෂා කළාට පස්සේ ඒ හැම වෙලාවකදීම කාරුණික සිතින් අනුකම්පා කරනවා. අසුතං සාවින්ති අහලා නැති දේවල් ත්‍රිපිටකයේ සඳහන් වෙන දේවල් 550 ජාතක පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන දේවල් අලුත් දේවල් අහන්න අවස්ථාව උදා කරලා දෙනවා. ඊළඟට සුතං පරියෝදපෙන්ති අහන දේවල් වල සැක සහිත ස්ථාන තියෙනවා නම් ඒ සැක සහිත ස්ථාන දුරු කර ගැනීම සඳහා අනුකම්පාව ලබා දෙනවා. ක්‍රියා කරනවා. සග්ගස්ස මග්ගං ආචික්කන්ති යහපත් වූ භවයන් වල දිව්‍ය ලෝකාදී තැන්වල ඉපදෙමින් තව තවත් සංසාරයේ කුසල් සම්පූර්ණ කරගන්න පින් වඩන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම මහා සංඝරත්නයේ විසින් සිදු කරනවා. එහෙම නැති වුණොත් ගිහි සමාජයේ පාපී සමාජයක් බවට පත් වෙනවා. සත්පුරුෂත්වයෙන් ගිලිහිලා අධාර්මික වූ අධර්මිෂ්ඨ සමාජයක් බවට පත් වෙනවා. හොඳයි, ඔබට කරුණු කාරණාවන් සියල්ලක්ම පැහැදිලි වෙන්නට ඇති, අවබෝධ වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ විදිහට පුද්ගලයෙකු තම සමාජයක යුතුයකම් මනාව ඉටු කිරීම තුළින් සිදුවෙන්නේ ඔහුගේ ආර්ථික, සමාජමය සහ ආධ්‍යාත්මික සුරක්ෂිතතාවය හා ප්‍රගතිය සැලසීම කියලා අපිට කතා කරන්න පුළුවන්. ආර්ථික සමෘද්ධිය ඇති වෙනවා මේ යුතුයකම් වගකීම් ඉටු කිරීමත් එක්ක. යහපත් සමාජීය සම්බන්ධතා ගොඩ නැගෙනවා. මිත්‍රයන් අතර සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. දෙමව්පියන් අතර සම්බන්ධතාවය, ඒත් එක්ක සමාජ සම්බන්ධතා සියල්ලක්ම ඉතාමත් හොඳින් ගොඩ නැගෙනවා. ආර්ථිකමය අතින් ගත්තම සේවය, ස්වාමියා සේවකයා නිවැරදි විදිහට අන්‍යෝන්‍යව සුහොඳව කටයුතු කිරීමත් එක්ක ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම ආගමික කණ්ඩායම් එක්ක කටයුතු කිරීමත් එක්ක ආධ්‍යාත්මික සුරක්ෂිතතාවය ඇති කරගන්නට පුද්ගලයාට ලොකු මඟ පෙන්වීමක්, උපදේශනයක් ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙනම් ආර්ථික පසුබිම තුළ, සමාජ පසුබිම තුළ ආධ්‍යාත්මික සුරක්ෂිතතාවයත් එක්ක පුද්ගලයාගේ සමාජ සම්බන්ධතා ගොඩනැගෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ පාඩම පුරාවටම සාකච්ඡා කළේ. පාඩම තමයි පුද්ගලයා සහ සමාජය. පුද්ගලයා විවිධ සමාජ තලයන් වල විවිධ අංශයන් එක්ක ගනුදෙනු කරමින් ගොඩනගා ගන්නා වූ සමාජ සම්බන්ධතා, ඒවා සාර්ථක කර ගැනීම සඳහා සිංහලෝවාද සූත්‍රයේ උගන්වලා තියෙන ඉගැන්වීම් ගැන තමයි අද දවසේදී අපි සාකච්ඡා කළේ, කතා කළේ. එහෙමනම් ඊළඟ දවසේ ඊළඟ පරිච්ඡේදය, 4 වෙනි පරිච්ඡේදය සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමා කරන්නට පෙර ඔබට අපි ප්‍රශ්නයක් ලබා දෙනවා. ප්‍රශ්නය තමයි, අද ලබා දෙන ප්‍රශ්නය තමයි, හොඳයි, ලියා ගන්න. ස්වාමි සේවක ලියා ගන්න. ස්වාමි සේවක සම්බන්ධතාවය ස්වාමි සේවක මනාව
ස්වාමි සේවක සම්බන්ධතාවය මනාව පවත්වා ගනිමින් ආර්ථික සමෘද්ධිය සඳහා සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන ස්වාමි සේවක යුතුයකම් වගකීම් ස්වාමි සේවක සම්බන්ධතාවයේ මනාව පවත්වා ගැනීමෙන් ආර්ථික සමෘද්ධියක් ඇති කර ගැනීම සඳහා සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන ස්වාමි සේවක යුතුයකම් යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න. හොඳයි. ඔබට ප්‍රශ්නේ ලියා ගන්නට පුළුවන් වෙන්නට ඇති. ප්‍රශ්නේ ලියා ගන්නට ඇති. හොඳයි. ස්වාමි සේවක සම්බන්ධතාවයේ මනාව පවත්වා ගැනීමෙන් ආර්ථික සමෘද්ධියක් ඇති කර ගැනීම සඳහා සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන ස්වාමි සේවක යුතුයකම් යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය තමයි අද දවසේදී අපි ලබා දෙන්නේ. එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමවටපත් කරනවා. ඊළඟ දවසේ තවත් බොහෝ දේවල් ඉගෙන ගනිමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook සමූහය, ඒ වගේම Facebook පිටුව තුලින් අපි ඊළඟ දවසෙත් පදාදා දවසින් සාකච්ඡාව ආරම්භ කරමු. එසේනම් ඔබ හැම දිනකට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.